And now, live at 8. අයිබෝවන් එක්වන් අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමවර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 8 සමගින් අද ඔබහමුවන මම චන්දන ජයසිංහ මම තිලිනි පෙරේරා අදත් මුලින්ම සිරස්තල කතෝලික දේවස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලවන බවට පාස්කු ප්‍රහාරයට පෙර දින තොරතුරු ලැබුණා. ඉහළ පොලිස් නිලධාරියෙක් පාස්කු කොමිසම හමුවේ කියයි. ත්‍රිරෝධ රථ සංගමේ සභාපති ඝාතනයට සැකපිට 8ක් රක්ෂිත බන්ධනාගාරයට. කොල්ලුපිටිය OIC ඇතුළු පොලිසියේ 30ක් නිරෝධායනයට. ආර්ථික අවපාතය ජය ගැනීමට සම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරටාවෙන් බැහැරද නොබියව තීරණ ගන්නා බව ජනපති ව්‍යාපාරිකයන් හමුවේ කියයි. මහමැතිවරණේ තැපැල් ඡන්දයට දින 6ක්. වවුචරය වෙනුවට යළිත් නිල ඇඳුම් ලබා දීමට රජයේ අවධානය. ජූඩෝ මූලස්ථානය වල්වදී. පුද්ගලයන් පිරිසකගේ පහරකෑමට ලක් වූ ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝධ රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඊ රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වුණා. ත්‍රිරෝධ රථ හිමියෙකුගේ ගැටලුවක් පිළිබඳව කතාබහ කිරීම සඳහා මෙරිහාන ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් වෙත ගිය අවස්ථාවේදී සුනිල් ජයවර්ධන මහතා පහරකෑමට ලක් වුණා. ලංකා සංරක්ෂා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝධ රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඊයේ අවස්ථා දෙකකදී නුගේගොඩ මිරිහාන පරණ කොට්ටාව පාරේ පිහිටි මූල්‍ය ආයතනයක් වෙත ගොස් තිබුණා. ඒ තම සංගමේ සමාජිකයෙකු එම මූල්‍ය ආයතනෙන් කල්බදු ක්‍රමය යටතේ මිලදීගෙන තිබූ ත්‍රිරෝධ රථයක වාරික නොගෙවීම හේතුවෙන් යලි එම ආයතනය විසින්ම රැගෙන යාම පිළිබඳව සාකච්ඡා කිරීමටයි. ඊයේ පෙරවරුවේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මූල්‍ය ආයතනය වෙත ගිය සුනිල් ජයවර්ධන මහතා එම සංවාදය තම ජංගම දුරකථනයේ මෙසේ පටිගත කර තිබුණා. සීස් කරන්න නැහැ කියලා කිව්වනේ. මේ ආවේ කාලේ මට සීස් කරන්න නැහැ. මේවා හරි වැරදීනයක් පරවාන මේ 2020 2.18 ගෙවලා තියෙනවා. ඒක මාර්තු මාසේ තමයි මේ මාර්තු 20 තමයි ඇඳිරි නීති දාන්නේ මේ කොරෝනා වලට. මාර්තු අප්‍රේල් නේ. ඔව් ඒකනේ මම සාපේතුමා. ඒ කියන්නේ මාස් තුනකුත් නැතුණු උසලදී. මම මේක අරින්නේ මම. පසුව සුනිල් ජයවර්ධන මහතා ත්‍රිරෝධ රථ රියදුරන් මුහුණ පාන ගැටලු පිළිබඳව සිය ජංගම දුරකථනයේ මෙලෙස පටිගත කර තිබුණා. අතිගරු ජනාධිපතිතුමනි මේ මිරිහානේ ඔබතුමාගේ ගෙවල් ඉදිරිපිට මෙන්න මේ ආයතනය මෙන්න මෙතන මේ වාහනයක් මේ අහිංසක මිනිහෙක්ගේ වාහනයක් ත්‍රිරෝධ රථ දුවන්න දීලා දැන් සතියක්වත් නැහැ. රුපියල් 50 හරි හොයාගෙන මේ දරුපාවල නඩත්තු කරන වෙලාවේ අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානයටයි මේ කියන්නේ මෙන්න මේ පාතාලයේ යොදලා මිනිසුන්ට පහර දීලා ගහලා මේ වාහන උස්සා යන එක දැන් ක්‍රියාත්මකයි. ඔබතුමා පාතාලයේ මඩින්න උත්සාහ කරනවා. පාතාලය කියන එක තියෙන්නේ මේ ලීසින් ආයතන තුල. මේ විදිහ අපරාධ වෙනවා මේ රට ඇතුලේ. ඔබතුමාගේ ලීසින් සාහනේ ඒගොල්ලන්ට සම්බන්ධතාවයක් නැහැලු. අපි දැන් ජනාධිපති ලේකම් කාර්යාලයට කතා කරලා ඒ අදාළ නිලධාරියාව දැනුවත් කරා යලිත් මට කෝල් එකක් දීලා මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ මෙහෙයුම් කටයුතු සම්බන්ධව ක්‍රියා කරන කමිටුවට මේ ගැටලුව යොමු කරන බවට පොරොන්දු වුණා. ඉතින් ජනාධිපතිතුමනි මේකට වහම මැදිහත් වෙන්න. එම කටයුත්තෙන් පසු අදාළ මූල්‍ය ආයතනයෙන් නික්ම ගිය සුනිල් ජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායම යළිත් පස්වරුවේද අදාළ මූල්‍ය ආයතනය වෙත පැමිණ තිබුණා. එම අවස්ථාවේ මූල්‍ය ආයතනයේ සිටි පිරිසක් සුනිල් ජයවර්ධන මහතාට පහර දී ඇති අතර අදාළ පහර දීම කිසියම් පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයේ පටිගත කර තිබුණේ මෙලෙසින්. ඔබ ඒ වීඩියෝ දර්ශනයේ දුටු ආකාරයට අදාළ පුද්ගලයා මෙම ස්ථානයේ තමයි ඇද වැටෙන්නේ. එම වැටුණු අවස්ථාවේදීත් කිසියම් පුද්ගලයෙකු ඔහුට පහර දෙන ආකාරය එම වීඩියෝවෙහි පටිගත වී තිබුණා. ඒ විතරක් නොවේ. එම පහර දීම සිදුවන විට මෙම ස්ථානයේ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු රැඳී සිට තිබෙනවා. ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට මේ වන විට මිරිහාන පොලිසිය කටයුතු කර තිබෙනවා. පහර දීම හේතුවෙන් අසාධ්‍ය තත්වයෙන් සිටි සුනිල් ජයවර්ධන මහතා පහර දුන් පිරිස විසින්ම කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ඔහු මිය ගොස් තිබෙනවා. මේ අතර පහර දීම සිදු ස්ථානයට අද පෙරවරුවේ ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළා. අනතුරුව මහේස්ත්‍රාත්වරයා කළුබෝවිල රෝහලේදී මහේස්ත්‍රාත් පරීක්ෂණයද පැවැත්වුවා. ඊයේ උදේ යහබතුමා මමත් ෆිනෑන්ස් කොම්පැනියට ගියා. ගියාට පස්සේ ඒගොල්ලෝ කියනවා
මේ මුළු මුදලම රුපියල් 35000ක මාස 3 10400යි ඒකට පොලියත් එක්කව කරලා 35400ක්ද 500 ගානක්ද කිව්වද ඒක මට දෙවන්න. ඊට පස්සේ අපි ගියා එක වාරිකයක්වත් මට ගෙවලා මේක දෙන්න බැරිද කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා එහෙම දෙන්න බෑ. මට තියෙන තිරෝධාතේ විතරයි මට මෙහා මේ රැකියාව කරන්න මට වෙනත් ආදායමක් නැහැ. මගේ ළමයි දෙන්නෙක් ඉගෙන ගන්න. සභාපතිතුමා කිව්වා අපිට ගෙවන්න විදියක් නැහැ නේ මෙතුමාට. එක වාරිකයක් කර දීලා ඔබතුමාලා මෙයාට බාර දෙන්න කියලා වහන්නේ. ඒත් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කළා. සොලින් ජයවර්ධන මැතිතුමා වන්දි කිව්වේ මගේ ත්‍රිවිල් එක බේර ගන්න ගිහිල්ලා මට උදව් කරන්න ගිහිල්ලා අපි සාමදානව කතා කරලා ඉතින් උදේවරු ආවා. අපි අවස් එනකොට ප්ලෑන් කරලා අපිට මේ වැඩේ කරේ. වට වුණා ඊට පස්සේ මාව ඇදලා ගියා මට ගැව්වා මෙයාවත් ඇදලා යවුවා. තුන් දෙනෙක් මගේ පිටිපස්සේ එළවන් ආවා. ගාන්න මම මේ දුවල ගල්ලා බේරලා මම පාගලා මට ගාලා මේ දැමෙත් තියෙනවා මගේ කකුල අතපය ඔක්කොම අතත් මේ වෙලා තියෙන්නේ. ඊට සුළුණු මාත්‍යා මේ මාව එළවන් යනකොට එයා වැටලා හිටියේ. පොළු අරමේ තිබ්බා එකෙක්ව ගාපන් මරපන් මුං අත්තයින් බා මුං ගාලා මරපන් කියලා මට ඇහුණා සද්ද. ඔහු ජීවිතක්ෂයට පත් උනේ ඔහුගේ දරුවන්ට කන්න බොන්න හොයන්න ගිහිල්ලා නෙමෙයි මේ රටේ සමස්ත ජනතාව දැඩි පීඩාවට ලක් කරලා අසාධාරණ ලක් කරලා ඉතාමත් අන්ත අසරණ කරන මේ රටේ ලීසි මාෆියාව වෙනුවෙන් පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 8 දෙනෙකු මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද පස්වරුවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කැස්බෑව ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙකු වූ සුනිල් ජයවර්ධන මහතා මිය යන විට 53 හැවිරිදි වියේ පසු වුණා. මගේ මාත්‍ය වන්දිගෙන් නෙතුනේ මගේ මට දරුවන්ටයි පාඩුව සිදුනේ. ඒකට සාධාරණ කිස්ට වෙන්න ඕනේ. ජනාධිපතිතුමායක බැලුවා ඒක බලලා. ඊට පස්සේ කාටවත් මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ අතර ආදායම් අහිමි වූවන්ට රජයෙන් ලබා දෙන බව සඳහන් වුණු ලීසිං ණයවාරික සහන පිළිබඳ ගැටලු ගැන මේ ඝාතන සිද්ධියත් එක්ක සමාජයේ කතාබහට ලක් වෙනවා. කොරෝනා වසංගතය සමග මේ මූල්‍ය සහන හිමිවන්නේ කාටද? අපි ඒ ගැන විමසීමක් කළා. කොරෝනා වසංගතය හේතුවෙන් බලපෑමට ලක් වූ පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා විවිධ සහන ලබා දීමට රජය තීරණය කළා. ඒ අනුව COVID-19 නිසා රැකියා හෝ ආදායම් අහිමි වූ ස්වයං රැකියා නියුක්තිකයන් සහ අනිකුත් පුද්ගලයන්ට ණය සහන කාලයක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු හා මූල්‍ය සමාගම්වලට උපදෙස් ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව 2020 මැයි 6 වෙනිදා විශේෂ පැහැදිලි කිරීමක්ද නිකුත් කළා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන සියලු බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් හා කල්පදු සමාගම් මගින් ණය සහනය ලබා දිය යුතුයි. සියලුම ත්‍රිරෝධ රථ, පාසල් ප්‍රවාහන රථ, ලොරි රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා කුඩා ලොරි රථ සහ කුලී රථ සඳහා කල්බදු වාරික ගෙවීමට මාස 6ක සහන කාලයක් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව එලෙස නියම කර තිබුණද ඇතැම් කල්බදු සමාගම් එම නියමයන් පිළි නොපදින බවට ජනතාවකින් චෝදනා නැගෙනවා. රටට ප්‍රකාශ කරා ලීසිං සහන ලබා දෙනවයි කියලා. නමුත් ලීසිං ආයතනවලට මේ පණිවිඩය හරියාකාරව sannivedana වෙලා නැහැ. තුරංගනා ලෝකයක් පෙන්නවා ත්‍රිරෝධ රථ රියදුරන්ට දේශපාලන වාසි තබා. නමුත් මේ දේශපාලන වාසි ලබා ගැනීමේ සංස්කෘතිය තුළ ජීවිතයක් අහිමි වෙලා තිබෙනවා. මේ ආකාරයට මේ මූල්‍ය ආයතන නීති අතට අරගෙන මේ කරන ක්‍රියාව සම්බන්ධයෙන් මම පැහැදිලිවම ගරු අග්‍රාමාත්‍යතුමාගේ මේ අවාසනාවන්ත සිද්ධිය ගැන එතුමා අවධානය යොමු කරලා තමයි ආව ඉතාමත් ශ්‍රණයකින් මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. මෙවැනි ආයතන සම්බන්ධයෙන් පැහැදිලි මැදිහත් වීමක් කරන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා. කොරෝනා වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වූවන් වෙත මෙම ණය හා කල්පදු වාරික සහනය හිමි විය යුතු බව දැනුම් දී තිබියදී ජනතාවට එම සහනය හිමි නොවීම විමතියට කරුණක්. මේ ගැටලුව සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීද ප්‍රශ්න කෙරුණා. ශ්‍රී ලංකා මහ බැංකුවේ විධිවිධාන පිළිපදින්ට අනිත් වාණිජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන බැඳී සිටිනවා. නමුත් එය එලෙසින් සිද්ධ වෙලා නැහැ. මොකද ඍජුවම රජයට පුළුවන්කමක් නැහැ මුදල් නීති පනත අනුව මුදල් ක්‍රමයේ හැසිරවීම පිළිබඳ ඍජු විධාන ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරා. ඒක සෙන්ට්‍රල් බැංකුවෙන් උපදෙස් ආව නැහැ කියලා කියනවා. ඒක තමයි කිව්වේ. ශ්‍රී ලංකා මහ බැංකුව තමයි රජයේ මේ මුදල් කියන්නේ සෙල්ලමක් නෙමෙයි. මහ බැංකුවේ හෝ රජයේ සෙසු බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත් කර වැඩ කරන පිරිසක් සමග රටේ අවශ්‍යතා ඉටු කිරීමට පසුබට නොවන බව ජනාධිපතිතුමා අවධාරණය කරනවා. අපනන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමන් ප්‍රකාශ කළේ බැංකු පිළිබඳව විවේචන විවිධ ක්ෂේත්‍රවලින් අසන්නට ලැබෙන බවයි.
මේ රජය අපනයන කරුවන්ට අත දෙන්නට සෑම විටම ඉදිරිපත් වෙනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. මහා බැංකුවකින් ඉල්ලා හිටියා මේ රීෆයිනන්ස් පහසුකමක් දෙන්න බිලියන 150ක්වත් දෙන්න කියලා. මොකද අපි බිලියන 50ක් දීලා තිබෙනවා. මම ඊයේත් කිව්වා තව බිලියන 150 දක්වා වැඩි කරන්නත්. ඒ වගේම සාතික් කළ බිල්පත් ඒවා අප වශයෙන් තබාගෙන විවිධ අංශවලට මේ බැංකු වලින් මුදල් ලබා දෙන්නටත් කියලා මම මේ වගේ පවත්වන හැම සාකච්ඡාවකදීම ආපු කාරණයක් තමයි මේ බැංකුවල අකාර්යක්ෂමතාවය. මම දන්නේ මෙතන ඉන්නවාද කියලා මහජන බැංකුව සහ ලංකා බැංකුව හැම එක්කෙනාම දෝෂාරෝපණය කරනවා මේ බැංකුවල රජයේ බැංකුව වගේම පුද්ගලික බැංකුවල අකාර්යක්ෂමතාවය. ඒකයි මම අද මේ බැංකු වල සභාපතිතුමන්ලටත් එන්න කිව්වේ මේ කාරණය වහාම විසඳන්නට ඕන. මොකද අපි ණය පහසුකම් දෙන්න කියලා යෝජනා කරලා තිබුණා. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණය දිගටම අපිට චෝදනා ඉල්ල වෙනවා. ඒ බය නැතුව තීරණ ගත්තේ නැත්නම් සාම්ප්‍රදායික විශ්ලේෂණයටම ඇදී මේ වැස්සීම් තියතියා මේ කාර්යය කරා නම් කරන්න බෑ. ඉතින් බැංකුවල එහෙම මේ කාර්යයට ඉඩ දෙන්නේ නැති අය ඉන්නවනේ ඒගොල්ලෝ අස් කරලා දාන්න ඕනේ. එහෙම නැත්නම් මේක සිද්ධ වෙන්නේ නැහැ. මහ බැංකුවක් පිකින දෙයට කරන්නේ නැතුව නිකන් ඇදී ඉන්නවනම් ඒ නිලධාරීන්ගෙන් වැඩක් නැහැ. බැංකුවලත් ඒක අපි දන්නවා බැංකුව ශාස්ත්‍රයේ මුල්ුණේ නැතොත් මේක ඉදිරියට ගෙනියන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් දැන් මම ඒක තත්ත්වෙ දීලා තියෙනවා. මෙහෙම කරන්නේ නැත්තම් මම ඒ නිලධාරීන් පවා අස් කරලා මේක කරන්න පුළුවන් නිලධාරීන් දාන්න පසුබට වෙන්නේ නැහැ. අගමැතිතුමාට අද ටිකක් වෙනස් විදිහේ ලිපියක් ලැබුණා. ඒ ලිපියේ කාරණයක් එක්කම රුපියල් 5000 නෝට්ටුවකුත් අගමැතිතුමාට ලැබිලා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම යයි සඳහන් කළ ලිපියක් ඊයේ අරලියගහ මන්දිරයට ලැබී තිබූ අතර ආරක්ෂකංශ නිලධාරීන් විසින් එම ලිපිය අග්‍රාමාත්‍යවරයා අතටම බහර දී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරියේ වෙසෙන 86 හැවිරිදි විය පසුවන SB හේවා 60 නම් හිටපු ගම් සභා සභිකයෙක් විසින් මෙම ලිපිය අග්‍රාමාත්‍යවරයාට යොමු කර තිබූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ පැවසුවේ. එම ලිපිය සමග රුපියල් 5000ක නෝට්ටුවක්ද හේවා 60 මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත එවා තිබෙනවා. සංචාරක කර්මාන්තයේ පවතින ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමග අද පැවති සාකච්ඡාවක් අතරතුර අග්‍රාමාත්‍යවරයා විසින්ම මේ පිළිබඳව දැනුම් දෙනු ලැබුවේ මෙලෙසින්. මේ රුපියල් 5000 වල තියෙනවා මැදිරිගිරියේ දුප්පත් අනුසෙක්. අධිකරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂතුමා අතටම කොරෝනා අරමුදල දායක වීම පිණිස. දැන්ට මම 86 වියේ පසුවන අයෙක්. 86 මට ඇවිදීමට බැරිය. රෝගී ඇඳේ සිට ලියමි. ආර්ථිකය බිඳ වැටි තිබියදී ජනතාව ජීවත් කරවීමට දෙන ආධාර ක්‍රමයේ මවිතයට කරුණකි. කෙසේ වෙතත් කොරෝනා අරමුදලට මේ මාස රුපියල් 5000 බැර කරන මාධ්‍ය දායක කරගන්නා මෙන් කාරණුක ඉල්ලා සිටිමි. ඔබතුමා මට කළ උදව් උපකාර අමතක නොකරමි. යනු කොයි කාලේ හරි මොකක් හරි කළා ඇති. මම හිතුවා ජනාධිපතිතුමාගේ උපන්දිනේටම ගෙන්නලා මේක දෙන්න. මොකද මේක මට එව්වට මේ අයිතිය යටනේ. බලන්න මං කියන්නේ මේ රටේ මිනිසුන්ගේ මානසිකත්වය. මේක ලොකු අයට නෑ. ඒකයි මේකේ තියෙන වරද. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධානය කළ විරෝධතාව මැඩපැවැත්වීමට කටයුතු කළ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 30 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. සෞඛ්‍ය සේවාධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ ලිප්ටන් වටරවුමේ පෙර පැවති ආකාරයේ ඒකරාශී වීම සඳහා කිසිසේත් ඉඩ ලබා දිය නොහැකි බවයි. මේ අතර මේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක්ම අදහස් දැක්වුවා. මේ නිරෝධායන නීතීන්ට අනුව යම්කිසි උද්ඝෝෂණයක් කරන්න අවශ්‍ය නම් ඒ සඳහා ඉතා සීමිත තත්ත්වයන් යටතේ එය කරන්න පුළුවන්කම ලැබෙයි. නමුත් ඒ උද්ඝෝෂණ කියන්නේ අර පැරණි තාලයේ ලිප්ටන් වටරවුමට විශාල වශයෙන් වට වෙලා කරන උද්ඝෝෂණ සඳහා අපිට ඇත්ත වශයෙන්ම මේ පවතින තත්ත්වය තුළ ඉඩකඩ ලබා දිය නොහැකි. උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වළක්වන්න විතර මේ නිරෝධායන නීති පාවිච්චි කරන්න එපා. සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාට අපි ඒක කියනවා. මේ පහර දීම සම්බන්ධයෙන් අපි ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. ආණ්ඩුවට මලගෙවල් මගුල් ගෙවල් කරගන්න පුළුවන්. මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භ නම් බලමු. ඔය 100 රැස්වීමද තියෙන්නේ කියලා. මේ වගේ වසංගත රෝග තත්ත්වයක් පවතින වෙලාවක විරෝධතා ව්‍යාපාර පවත්වද්දී ඊට අනුකූලව කටයුතු කිරීම වැදගත්. දැන් බලපවත්වන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ නීති. වෙන නීතියක් නෙවෙයි. අවශ්‍ය නම් මෙතන වුණත් නියමිත පරතරය නැහැ කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට පුළුවන් පොලිසියේ වෙලා ඔබවත් මාවත් අත්අඩංගුවට ගන්න. අපි දැක්කා අර ගෑනු ළමයාව දෙකට නමලා අර
ට්‍රක් එකකට විසි කරපු හැටි. පිරිමි නිලධාරියෙක් විසින් තමයි ඇතුළට තල්ලු කරන්නේ. මේ රටේ තියෙන නීතිය හැටියට කාන්තා පොලිස් නිලධාරිනියක් නැතුව කිසිම කාන්තාවකට අත තියන්න බෑ. එහෙමනම් නීතිය කඩලා තියෙනවා එතන. දිගින් දිගටම රැඳී සිටින ඔවුන් ඉවත් කිරීම සඳහා පොලිසිය දරන උත්සාහයේදී ප්‍රථම පහර දීම් කර තිබෙන්නේ ඒ අදාළ සංවිධානවල සිටි පුද්ගලයන්ය කියන එක පටිගත කරන ලද ඡායාරූපවල තිබෙන බව පැහැදිලි කරා. එහිදී ඒ අවස්ථාවේ ඇතිවන පහර දුන්නාම ඒ සදා ඇතිවෙන ප්‍රතික්‍රියාවක් ලෙස තමයි පොලිසියේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ. ඒ ප්‍රහාරය අතිගරු ජනාධිපතිතුමාවත් කැබිනට් මණ්ඩලයේ කිසිම සමාජිකයෙක් විසින්වත් අනුමත කරන්නේ නැහැ. ඇමරිකන් තානාපතිවරිය කියලා තියෙනවා ඒගොල්ලෝ ඉල්ලුවෙත් නෑ මේක තහනම් කරන්න කියලා. එතකොට ආණ්ඩුවට මොකද්ද තියෙන මේ ඇමරිකන් ගාය? එතකොට නිරෝධායන නීතිය අනුව මේ මිනිස්සු අර මේ ලොරි ආස්සේ ඔබාගෙන ගියේ. ආණ්ඩුව නෙවෙයි උන් අත්අඩංගුවට ගන්න. පටල ගන්න එපා. මෙයාවේ අධිකරණ නියෝගයක්. ජනාධිපතිතුමාවත් විශේෂ අමාත්‍යවරයෙක්වත් කිසිම දේශපාලඥයෙක් ඔවුන් අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන්න කියලා නියෝග කරේ නෑ. ඒක කරේ අධිකරණය. ඒ කියන්නේ රට ඇරපු ගමන් එනවනම් නිරෝධායන නීති කඩකල්ලා උද්ඝෝෂණය කරන්න අපි මොකද කරන්නේ? පොඩ්ඩක් ඉවසන්න බැරිද? ඇමරිකාවේ කළු ජාතිකයෙක් මැරුණා කියලා අපිට පුළුවන් ද මෙහි ඉඳන් ඇමරිකානු තානාපති කාර්යාලයට ගිහලා පාඩමක් උගන්වන්න අපේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව රිස්කයකට තියලා? මේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා. උසාවියෙන් දුන්නා නම් මේක තහනම් කියලා මේක කරන්න එපා කියලා. ඒකට ගරු කළ යුතු උසාවි නියෝගයට. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතායි. ඔහු පැය 9ක පමණ කාලයක් අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ජාතික තෞහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට ඉඩ ඇති බව දන්වමින් එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් එවන ලද ලිපියක් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් 2019 අප්‍රේල් 9 වෙනි දින තමන්ට යොමු කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා අද කොමිසම හමුවේ පැවසුවා. මෙහිදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට අදාළ ලිපිය ලැබුණාට පසු ඒ පිළිබඳව හිටපු පොලිස්පතිවරයාගෙන් හෝ එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගෙන් යම්කිසි විමසීමක් කළාද යන්න රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය ප්‍රශ්න කළා. එහිදී ඔහු පැවසුවේ එවැනි විමසීමක් සිදු කිරීමට අවශ්‍ය බව තමන්ට නොදැනුණු බවයි. එමෙන්ම එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සමග මේ පිළිබඳව දුරකථනයෙන් සාකච්ඡා කළ බවත් සාක්ෂිකරු සඳහන් කළා. අනතුරුව අදාළ ලිපිය 2019 අප්‍රේල් මාස 10 වෙනි දින තමන් යටතේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත යොමු කළ බවත් සාක්ෂිකරු පැවසුවා. එම ලිපියත් සමග එහි තිබූ තොරතුරු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් ඇතුළත් තමන් විසින් සකස් කරන ලද ලේඛනයක්ද ඔවුන්ට යවූ බවයි සාක්ෂිකරු සඳහන් කළේ. 2019 අප්‍රේල් 21 වෙනිදා අනිවාර්යයෙන්ම කතෝලික පල්ලි ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලවන බව ඊට පෙර දින දැනගන්නට ලැබුණු බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පැවසුවා. ඔහු සඳහන් කළේ අප්‍රේල් මාස 20 වෙනි දින සවස රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන තමන්ට ඒ බව දැනුම් දුන් බවයි. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඒ පිළිබඳව දැනුවත් තවත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා තමන්ට පැවසූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා. ඊට ටික වේලාවකට පසු පූජිත් ජයසුන්දර මහතා තමන්ටද දුරකථන ඇමතුමක් ලබා දී නිලන්ත ජයවර්ධන පණිවිඩයක් දුන්නාද යන්න විමසූ බවත් එසේනම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස පමණක් සඳහන් කළ බවත් සාක්ෂිකරු පැවසුවා. පසුව එම තොරතුර පිළිබඳව තමන් යටතේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිමල් පෙරේරා, ලලිත් පතිනායක, වසන්ත වික්‍රමසිංහ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරළ යන අය දැනුවත් කළ බව ඔහු සඳහන් කළා. එමෙන්ම අප්‍රේල් 21 වෙනි දින පෙරවරු 8:29ට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා විසින් තමන්ව අමතා කොල්ලුපිටිය, කොටහේන සහ ග්‍රෑන්ඩ් පාස් යන ප්‍රදේශවල පිහිටා ඇති මෙතෝදිස්ත දේවස්ථානවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් ඒවායේ ආරක්ෂාව තර කරන ලෙස දැනුම් දුන් බවත් සාක්ෂිකරු පැවසුවා. මේ අතර පාස්කු ඉරුදින කොළඹ ශංග්‍රීලා හෝටලයට ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඉබ්‍රාහිම්ට අයත් මාතලේ ප්‍රදේශයේ අක්කර 25ක ගම්බිරි සිඩමක් අදාළ ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිනිය බහරයට පවරාගෙන තිබෙනවා. මොහොමඩ් ඉබ්‍රාහිම්ට අයත් මෙම ඉඩමෙහි ප්‍රදේශවාසීන් විසින් ගම්බිරිස් නැලීමට ගොස් ඇති බවට පසුගිය දින කිහිපයේදී ප්‍රාදේශීය ලේකම්වරියට පැමිණිලි ලැබී තිබූ අතර ඉන් අනතුරුව එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණ සමයේදී රාජ්‍ය දේපළ භාවිතයට අදාළ නීති තදින් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ මැතිවරණ කොමිසම ඉකුත් 6 වෙනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් හඳුන්වා දී ඇති විධිවිධානවලට අනුවයි. එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වෙන්නේ අගෝස්තු මාස 5 වෙනිදායි. 2019 ඡන්ද නාමලේඛනයට අනුව පැවැත්වෙන මෙවර මහමැතිවරණයේදී තැපැල් ඡන්දය සඳහා අයදුම් කරන්නන්ගේ ප්‍රතිශතය වෙනදාට වඩා වැඩිවීමට ඉඩ ඇති බව දැනටමත් ගණන් බලා තිබෙනවා. ඒ කොරෝනා ප්‍රතිකාර කටයුතු හේතුවෙන් සෞඛ්‍ය සේවකයන්ටද මෙවර තැපැල් ඡන්ද අයිතිය ලබා දීමත් සමගයි.
කෙසේ වෙතත් තැපැල් ඡන්දය පැවැත්වෙන දිනයක් මෙතෙක් තීරණය කර නැහැ. මේ අතර මහමැතිවරණ සමයේ රාජ්‍ය දේපල හා රාජ්‍ය සේවකයන් ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වී තිබෙනවා. එහි දැක්වෙන්නේ සියලු රජයේ නිලධාරීන්ගේ හැකියාව, දැනුම හා ඔවුන්ගේ කාලයද රාජ්‍ය දේපලක් ලෙස සැලකෙන බවයි. ඔවුන් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනයේ නොයදිය යුතු බවයි එහි දැක්වෙන්නේ. ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාධ්‍යද ඊට අයත්. රාජ්‍ය ආයතන සතු වාහන, ඡායා පිටපත් යන්ත්‍ර ආදී වූ කිසිවක් මේ සඳහා යොදා ගැනීමද තහනම් වනවා. මේ අතර ඡන්ද විමසීමේ කාලය තුළ රජයේ මුදල් වැය කරමින් මුල්ගල් තැබීම්, විවෘත කිරීම, ජනතා අයිතියට පත් කිරීම ආදියද නොපැවැත්විය යුතු බව මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්. එවැනි අවස්ථාවලට දේශපාලඥයන් සහභාගී කරවා ගැනීම මගින් යම් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම හා පිරිසකට අගතයක් කිරීමට ඉඩ තිබෙන නිසයි. රාජ්‍ය ජංගම සේවා, වෙළඳ ප්‍රදර්ශන ආදීටත් මේ නියෝගය අදාළයි. රජය සතු ගොඩනැගිලි හා ඒවා පිහිටි භූමිවල දේශපාලන පක්ෂවල හා අපේක්ෂකයින්ගේ ප්‍රචාරක දැන්වීම්, පෝස්ටර්, කටවුට් ආදිය ප්‍රදර්ශනය කිරීම හා ගබඩා කිරීමද තහනම් කටයුත්තක් බව අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර මහමැතිවරණයේ ඡන්දපත්‍රිකා මුද්‍රණය මේ වන විට පවතින්නේ අවසන් අධීරයේ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවසුවා. ඒ අනුව කොළඹ, දිගාමඩුල්ල, මඩකලපුව හා වන්නි දිස්ත්‍රික්කවල ඡන්දපත්‍රිකා තීරු 2කට මුද්‍රණය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒවා දැක්වෙන්නේ පළලින් වැඩිම ඡන්දපත්‍රිකා ලෙසයි. සෙසු ඡන්දපත්‍රිකා තනි තීරුවට මුද්‍රණය කරන අතර ගම්පහ සහ යාපනය යන ඡන්දපත්‍රිකා දිගින් වැඩිම ඡන්දපත්‍රිකා වනවා. මහමැතිවරණයට දින නියම කිරීමත් සමග උණුසුම් වන දේශපාලනයේ පක්ෂ විපක්ෂ නියෝජිතයින් පළ කළ අදහස් දැන් කියන කතාවලින්. කියන කතා මේ ආකාරයෙන් හරි දිනයක් ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 3/2ක බලය සහිත රජය පිහිටුවීම වෙනුවෙන් ජනතා සහයෝගය තවදුරටත් ශක්තිමත් වේවි. කවුරු හරි හීනෙන් හරි හිතාගෙන ඉන්නවා නම් අගෝස්තු 5 වෙනිදාට 3/2 නෙවෙයි. තමන්ගේ ආණ්ඩුව පුළුවන් නම් බේරගන්න කියන අභියෝගය තමයි අපි මේ වෙලාවේ කරන්නේ. අවසානයේ සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ කීයද ඉතුරු වෙන්නේ කියලා ඔබතුමාලාට බලා ගන්න පුළුවන්කම ලැබෙයි. ඔබතුමාලා පුදුම වෙන්න එපා. හෙට දිනේදී රවි කරුණානායක හිටපු මුදල් ඇමතිවරයා ඇවිල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ ගත්තත් ඔබතුමාලා කලබල වෙන්න එපා. මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලා තියෙනවා. අපිට ඕනේ ආණ්ඩු බලය ලබා ගන්න එක්සත් ජාතික පක්ෂය. අපි ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා. සමගි බලවේගයට හරි එක්සත් ජාතික පක්ෂයට හරි මේ රටේ ජනතාවට නායකත්වයක් දෙන්න පුළුවන් කමක් නැහැ. අභ්‍යන්තර අර්බුදයේ බරපතල විදියට දෙපැත්තෙම පැන නැගිලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කරපු අවසාන වාරය පහුගිය පාර්ලිමේන්තුව අලුත් පාර්ලිමේන්තුවේ මම හිතන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනයක් තියෙයි. ඒක දැනුත් මම හිතන්නේ දීකිවිලි සියලු දේවල් පිළියෙල වෙන්නේ රාජපක්ෂ කඳවුරේ රනිල් මහත්තයාගේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙන එතුමා ඉතිරි කාර්යභාරයත් රාජපක්ෂ මහතුරුත් එක්ක ඒ ගේම් අදාළව ඉටු කරයි. අපි 3/2 නෙවෙයි ඊටත් එහා ප්‍රමාණයක් ගන්නවා. අද මේගොල්ලෝගේ පක්ෂවලට ඇති වෙලා තියෙන තත්ත්වය දිහා බලපුවම 3/2 නම් හම්බ වෙන්නේ නැහැ ආණ්ඩුවට. මේ මැතිවරණයේදී ආණ්ඩුවට ලබාගත් ඡන්ද වලින් විශාල ප්‍රමාණයක් ඡන්දයක් අඩු වෙනවා. ඉතින් අපි විතරයිනේ ශක්තිමත්ම කණ්ඩායම මේ ඡන්දයෙන්. ඒ තව මොන කතාවද 3/2 නෙමෙයි ඊට වඩා ඉස්සරහට යන්න පුළුවන් අපිට. කොරෝනා වෛරසයෙන් බැටකෑ ලොව පුරා රටවල් 70කට අධික සංඛ්‍යාවක් මේ වන විට යලි විවෘත කරමින් පවතිනවා. වෛරස ව්‍යාප්තිය පාලනයට පියවරගෙන ඇති පසුබිමක ශ්‍රී ලංකාවද සංචාරකයන් සඳහා විවෘත වන්නේ ලබන අගෝස්තු මාස 1 වෙනිදා සිටයි. සංචාරකයන්ට යලි විවෘත වන අපේ රට ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත පිළිබඳව අප අද සොයා බැලුවා. කොරෝනා වෛරසය ලෝපුරා රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 210කටත් අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වීමත් සමග සංචාරක කර්මාන්තය වඩාත් පසුබෑමකට ලක් වුණා. බොහෝ රටවල් සංචාරකයින් වෙනුවෙන් දොරටු වසා දැමීමට තීරණය කළේ එමගින් වෛරසය රට තුළට ඇතුළු වීමේ අවධානයෙන් මිදීම සඳහායි. පසුගේ මාර්තු 11 වෙනිදා මෙරට පළමු කොරෝනා වෛරස ආසාදිත ශ්‍රී ලාංකිකයා හමුවීමෙන් පසු වෛරස ව්‍යාප්තිය වේගවත් වීම හමුවේ ආරක්ෂිත පියවරක් ලෙස විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පිරිස් අත්හිටුවීමට රජය වහා පියවර ගත්තා. ඒ අනුව වරින් වර මෙරටට රැගෙන ආවේ විදේශයන්හි සිට මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසු ශ්‍රී ලාංකිකයින් පමණයි. කෙසේ වෙතත් මේ වන විට ලොව වෛරසය පැතිර යාමේ වේගය යම්තාක් දුරකට සීමා වීමත් සමග ලොව රටවල් 70කට අධික සංඛ්‍යාවක් නැවතත් සිය රටවල් විවෘත කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව බහරෙන් සහ කටාර් රාජ්‍ය සිය ගුවන් තොටුපළ සංචාරකයන් වෙනුවෙන් ඊයේ විවෘත කළ අතර ජපානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව ආදී සෙසු රටවල් සිය ගුවන් තොටුපළ විවෘත කරන දිනවකවානු මේ වන විටත් ප්‍රකාශයට පත් කර අවසන්.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනයට බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති පසුබිමක යළිත් ශ්‍රී ලංකාව සංචාරකයන් සඳහා විවෘත කිරීමට රජය සූදානම් වෙනවා. ඒ අනුවයි ලබන අගෝස්තු 1 වෙනිදා සිට මෙරට සංචාරකයන්ට විවෘත වන්නේ. නමුත් සංචාරකයන්ට මෙරටට පැමිණීමට අවස්ථාව හිමි වන්නේ දැඩි සෞඛ්‍ය නීති රීතිවලට යටත්වයි. ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ඒ සම්බන්ධයෙන් නිර්ණායක මාලාවක්ද නිකුත් කර තිබෙනවා. ෆොරින් ටුවරිස්ට් එනකොට අපි දැන් ක්වරන්ටයින් කරන්න යන්නේ නැහැ දවස් 14ක්. ගයිඩ්ලයින් එක හැටියට PCR ටෙස්ට් එකක් එන්න ඉස්සෙල්ලයි ආවහම එයාපෝට් එකේ කරන්න තියෙනවා. මේ අතර සංචාරකයින් මෙරටට පැමිණීමේදී ඔවුන්ව PCR පරීක්ෂණවලට ලක් කිරීම හා අධීක්ෂණය සඳහා ගුවන්තොටුපළ පරිශ්‍රයේදී විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ගුවන්තොටුපළ පැමිණීම පර්යාන්තය විවෘත කිරීමෙන් පස්සේ ඔවුන් සියලු දෙනාම මේ PCR පරීක්ෂණයට භාජනය කිරීමෙන් පස්සේ ප්‍රතිඵල ලැබීමට අඩුම වශයෙන් පැය 6ක්වත් ගත වෙනවා. ඒ සඳහා අවශ්‍ය රසායනගාරකුත් දැන්ට ආරම්භ කිරීමට කටයුතු කරමින් තියෙනවා. තව කොහොමද සති දෙකක් තුනක් යනකොට ඒකත් හරියාකාරව සිදු වෙයි. ඒකම ඔන්න පැය 6ක් පමණ කාලයක් මේ ගුවන්තොටුපළ පරිශ්‍රයේ තබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැන් සම්පාදනය වෙමින් පවතිනවා. එතකොට වෙන්නේ එතනින්ම උන්ට ප්‍රතිඵල ලබා දීලා පස්සේ තමයි මෙතනින් පිටත් කරන්නේ. This is Live at 8. මේ අද දවසේ හෙළිදරව්වයි. පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව ඉංග්‍රීසින් විසින් ඉදිකරන ලද ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ආරම්භයේදී ටැංකි 101කින් සමන්විත වුවත් අද වන විට ඉතිරිව තිබෙන්නේ ඉන් ටැංකි 99ක් පමණයි. 1987 දී පැවති රජය විසින් අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාරව තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටිනවා. යළි 2003 වසරේ ඉන්දියන් ඔයිල් සමාගම සමගයි. එම ගිවිසුම ප්‍රකාරව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99කින් යුතු සංකීර්ණය වසර 37ක් සඳහා ඉන්දියන් සමාගමට බදු දීමට කටයුතු කරනු අතර මෙරට ඛනිජ තෙල් බෙදා හැරීමේ කටයුතු වලින් 3න් 1ක කොටසක්ද ඒ අනුව ඉන්දියානු සමාගමකට පැවරුණා. එතැන් සිට මේ දක්වා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම භාවිත කර ඇත්තේ අදාළ තෙල් ටැංකි සංකීර්ණයෙන් ටැංකි 15ක් පමණයි. ඉතිරි තෙල් ටැංකි සියල්ල ඔවුන් විසින් භාවිතයට නොගෙන අතහැර දමා තිබීම අතිශය ඛේදජනකයි. කාලානුරූපීව එම තෙල් ටැංකි සංකීර්ණයේ යකඩ ඇතුළු අබලි ද්‍රව්‍යද මෙවන විට විවිධ පාර්ශව විසින් විකුණා දමා තිබෙනවා. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සිය රසායනික අපද්‍රව්‍ය ඒ ආසන්නයේ පිහිටි කලපුවට මුදා හැරීමට කටයුතු කර තිබීමත් බරපතල පාරිසරික හානියක්. ඊට අමතරව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ත්‍රිකුණාමල තෙල් ගබඩා සංකීර්ණය පැවති වකවානුවේදී ඊට ලබා දී තිබූ ගිනි නිවීම් රථයද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් වෙන්දේසි කර තිබෙනවා. යම් හේකින් එම පරිශ්‍රයේ ගින්නක් ඇති වුවහොත් ඊට මුහුණ දීමට කිසිදු හැකියාවක්ද මෙවන විට එහි පවතින්නේ නැහැ. මෙවන් වටපිටාවක් යටතේ රටේ ආර්ථික මරමස්ථානයක් බවට පත් වූ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් වත්මන් රජයේ ස්ථාවරය කුමක්ද? අලුතෙන් සාකච්ඡා ආරම්භ කරා රටේ අවශ්‍යතාවයත් ඒ වගේම තෙල් ටැංකි වලින් යම් රටට ආර්ථික වාසියක් ලබා ගන්න කොහොමද කියලා. උතුරු පළාතත් නැගෙනහිර පළාතත් උතුරු මැද පළාතට අවශ්‍ය ඉන්ධන බෙදා හැරීම සඳහා අපිට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය යම් කිසි තෙල් ටැංකි සංඛ්‍යාවක් අපේ ප්‍රයෝජනට ගන්න සංවර්ධනය කළ ගන්න. ඒක දවසින් දෙකකින් කරන්න පුළුවන් කමක් නැහැ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ පටන් මෙරටට උරුමව තිබූ මෙම වටිනා සම්පත යළි පිබිදෙන මෙරට ආර්ථික ක්‍රියාවලියට ක්‍රමානුකූලව හෝ දායක කර ගැනීමට අදාළ බලධාරීන් කටයුතු කිරීම ප්‍රශංසනීයයි. එකී වටිනාකම මෙරටට ප්‍රායෝගිකව උරුම වන තුරු හෙළිදරව්ව නිරතුරු අවදියෙන්. මෙරට රනින් සැරසූ ක්‍රීඩාවක් වන ජූඩෝ ක්‍රීඩාව සතු ප්‍රධාන මූලස්ථානය නිලධාරීන්ගේ කඹ ඇදිල්ල නිසා අද වන විට වල් වදින්නට පටන්ගෙන තිබෙනවා. කෙලිදිවෙන් අතට ආත්මාරක්ෂක ක්‍රීඩා සටන් කලාවක් වන ජූඩෝ 19 වන සියවසේ අගපාගේදී ජපානයේදී උපත ලැබුවා. දශක කිහිපයක සිට ශ්‍රී ලංකාවද ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තුළ ජූඩෝ ක්‍රීඩාවෙන් ජයග්‍රහණ රැසක් හිමි කර ගත්තා. 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මෙරට ජූඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක් රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 10ක් අපේ රටට හිමි කර දුන්නා. ඒ අභිමානවත් ක්‍රීඩාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු වීම කටයුතු කෙරූ මූලස්ථානයයි මේ. මා පසුපසින් මේ දිස්වන්නේ ජූඩෝ සංගම් මූලස්ථානය. මේ වගේ පහසුකම් හැම ක්‍රීඩා සංගමයකටම නැහැ. හැබැයි මේ තියෙන පහසුකම රැකගන්න ජූඩෝ සංගම් මූලස්ථාන නිලධාරීන් උනන්දුවක් දක්වන්නේ නැති ආකාරයක් තමයි අපට දක්නට ලැබුණේ. කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය අසල ඇති මෙම ශ්‍රී ලංකා ජූඩෝ සංගම් මූලස්ථානය වසර ගණනාවක සිට අභාවයට යමින් පවතිනවා.
එහි උපරිම ප්‍රයෝජනය නෙලාගත් මත්ලෝලින් තම රජදහන බවට මෙම ගොඩනැගිල්ල පත්කරගෙන තිබූ බවට සාක්ෂීමේ. සියලු පහසුකම් වලින් සමන්විතව ඉදිකර දී තිබූ ජූඩෝ සංගම් මූලස්ථාන ගොඩනැගිල්ල වසර ගණනාවක් තිස්සේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය නිසා අභාවයට යමින් පවතින අතර මෙම ස්ථානයේ ජූඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් කිරීමට නොහැකි තත්ත්වයක්ද වර්තමානයේ උදා වී තිබෙනවා. මේ කලකට පෙර යුද හමුදා ක්‍රීඩකයන් ජූඩෝ මූලස්ථානයේ පුහුණුවීම් කටයුතු කළ ආකාරයයි. ගෙවුණු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් 13ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට අභිමානයක් එක්කල ජූඩෝ ක්‍රීඩාවේ මූලස්ථානයට අද අත්වැටි ඉරණම දෙස ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය වහා යොමු විය යුතු නොවේද? සරසවි සිසුන්ට ලබා දෙන මහපොළ ශිෂ්‍යාධාරය අඛණ්ඩව ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව සඳහන් කරමින් අනාවරණය කෙරුණේ අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමෙන් අනතුරුව අදාළ ගෙවීම් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි. එමෙන්ම වවුචර් වෙනුවට පාසල් සිසුන්ට යලි නෙළඳුම් රෙදි ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කර ඇති බවත් කැබිනට් මාධ්‍ය හමුවේදී අද අනාවරණය වුණා. තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. බරපතල අපරාධවලට සම්බන්ධ වූ සහ මරණ දඬුවම නියම වූ සිරකරුවන් මඩකලපුවේ දූපතක රැඳවීම කෙරෙහි අවධානය යොමු ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා දැනට මඩකලපුවේ ලාදුරු රෝගීන් සඳහා වෙන් කර තිබුණු දූපතේ එය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පවරාගෙන බරපතල අපරාධවලට අසූණු හා මරණීය දණ්ඩනයට ලක්වෙච්ච ඒ සිරකරුවන් ඒතන ස්ථානගත කරලා ටෙලිෆෝන් ජෑම් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම එවැනි ස්ථානයක පහසු. මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු අද දහවල් මාළඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම වලින් පසු පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ සංගවා තිබූ T56 ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් සොයා ගැනීමටද පොලිසිය සමත්ව තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ලයට අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා අද මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මාස 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පසුගියදා ගම්පහ ප්‍රදේශයේදී ගිනි අවි සමග අත්අඩංගුවටගත් පුද්ගලයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම වලින් අනතුරුව ඔහුගේ අනියම් බිරිඳගේ නිවසේ සංගවා තිබූ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා මත්කුඩු තොගයක් සොයා ගැනීමට ගම්පහ පොලිසිය සමත්ව තිබෙනවා. මාධ්‍යවේදිනී සුරංගි කොඩිතුවක්කු ප්‍රමුඛ හදවතේ හඬ සමාජ සත්කාර පදනම විසින් පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදාවට මුඛ ආවරණ තොගයක් පරිත්‍යාග කළා. ඒ සමගින් දැනට අප සමුගන්නවා. යලි හමුවෙමු රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.